ආයිබෝවන් 9 ශ්‍රේණිය සඳහා අපි එදා ඉගෙනගත්තු පාඩමේ ඊළඟ කොටසට අපි යන්. දැන් එදා අපි අවසානයේ සටහන් කරා මෙන්න මේ වගේ කලින් වැඩසටහනේදී අපි කිව්වා මේ විද්‍යාත්මක අංකනේ මේව විශාල සංඛ්‍යා. තව මේකට ඉස්සරහට බිංදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අගයන් එන්න පුළුවන්. ඒ කොහොම ආවත් මූලික නීතිය වෙන්නේ මුල් සංඛ්‍යා දෙක අතර දශම දෙක තිබ්බා 10 බලයක ගුණිතයක් හැටියට ලිව්වා. ගුණිතයේ 10 බලයට දාන ඉලක්කම හොයාගන්නේ මෙතන තියෙන පූර්ණ සංඛ්‍යා ගණන් කරලා ඊට වඩා එකක් අඩුයි. දැන් උදේදී මම තව උදාහරණයක් කියන්නම්. තව දශම තියෙන එකක්. අපි හිතමු 758යි දශම 78යි 4 77864යි දශම 2 මේ වගේ එකක් ගමු. එතකොට කොහේ තිබුණත් කොහේ ඉඳලා ගියත් අර මං වගේ පන්සලට යනකොට පාවහන් ඉස්සසුම් ගලවනවා වගේ දශම දිත එන්න ඕනේ මුල් සංඛ්‍යා දෙක අතරට. සංඛ්‍යාව මොකක් වුණත් කමක් නෑ. එතකොට 7.5යි 8යි 6යි 4යි 2 ගුණ කිරීම මෙතන බලන්න පූර්ණ සංඛ්‍යා. මේක දශම ගණන් ගන්න එපා. පූර්ණ සංඛ්‍යා ගන්න කීයද? 1යි 2යි 3යි 4යි 5යි. ඊට වඩා එකක් අඩු වෙනත් එන්න දාන්න. එතකොට එනවා 10යි 4 වෙනි වලේ. පූර්ණ සංඛ්‍යා ගන්නට වඩා එකක් අඩුයි. හරි. දැන් මෙවැනිව අපිට කරලා පුරුදු වෙන්න පුළුවන්. මම ගණන් ටිකකුත් දෙන්න මොකලන්න පුහුණු වෙන්න. දැන් අපි බලමු. දැන් ඔය විශාල සංඛ්‍යා කියන්නේ දැන් කුඩා සංඛ්‍යා. කුඩා සංඛ්‍යා කියන්නේ දැන් මෙන්න මෙහෙම. දශම අපි හිතමු මේක 8යි 7. දැන් මෙතන දීලා තියෙන සංඛ්‍යාවල බිංදු තියෙන්නේ ඉස්සරහට. එතකොට මේක දශම ගණන. එතකොට දශම ගණනක් වුණාම මේකත් විද්‍යාත්මක අංකණයෙන් ලියන්න නම් මූලික නීතිය එකමයි. මොකද්ද මූලික නීතිය? මුල් සංඛ්‍යා දෙක අතර දශම දිත. ඔතෙන් දශම දිත. දැන් පටලවා ගන්න නැතුව මේ 10 බල දානකොට හොඳට මතක තියාගන්න තියෙන ඉලක්කම් ගන්නට වඩා එකක් අඩු වෙන්නේ අපි සාමාන්‍ය සංඛ්‍යාවල කිව්වේ. දැන් මේක එහෙම නෙමෙයි. මේකෙ වෙන්නේ දශම දිත යනවා ආපස්සට යන්නේ. දැන් මේ මතක තියාගන්න ක්‍රමයක් මම මේ කියන්නේ. දශම දිත පස්සට යනවා. ඒ වගේම මතක තියාගන්න. ඒ ගිහිල්ලානේ අතන මැදට වැටෙන්නේ. ඊට පස්සට යනකොට අපි කියන්නේ රිවර්ස් වෙනවා කියලා. සාමාන්‍යයෙන් කියන්නේ. එහෙනම් රියන්නේ මතක තියාගන්න 10 බලය හැම වෙලාවෙම වෙන්නේ ඍණ. මොකද මේ මෙතන දශම දිත මේ පැත්තට යන්නේ. එතකොට ඒකෙදි මේ 10 බලය මෙතෙන්ට යනවා කියන එකට පස්සට යනවා කියන රිවර්ස් කිව්වා. දැන් කොහොමද අපි ඉලක්කම මෙතෙන්ට තීරණය කරන්නේ? කොහොමද දර්ශකේ දාන්නේ? ඒකට තීරණය කරන්න මේවා මතක තියාගන්න ක්‍රම. හොඳට තේරුම් ගන්න. මතක තියාගන්න ක්‍රම. අපිට ගණන් හදන්න පාසු කරගන්න. මෙතන බිංදු කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එතකොට එහෙනම් මෙතන එක් බිංදු ගන්න දාන්න. තියෙන බිංදු ගන්න ඔතෙන් දාන්න. එච්චරයි. දැන් ඕක සමහරු තව විදිහකට කියලා දෙනවා. දැන් මම කිව්වා ආපස්සට යනවා නම් ඍණ. කියන්නේ ඍණ ලකුණ එනවා කියන එක මතක තියාගන්න. ඍණ ලකුණ එන්නේ මොන අවස්ථාවේද කියලා හොඳට මතක තියාගන්න. බිංදුවයි දශම කියලා පටන් ගන්නකොට ගණන් වල තමයි ඍණ එන්නේ. ඕනම ගණනක් බිංදුවයි දශම කියලා පටන් ගන්නවා නම් 10 වලේ ඍණ එනවා. එතකොට මේ මම කියලා දුන්නා දැන් මෙතන බිංදු ගණන් කරලා දාන්න. සමහරු ඕකට භාවිතා කරනවා මේ දශම දිත වහිනවා ආපස්සට ඉලක්කම් කීයද?
1 2 3 4 5 6ක් ආපස්සට යනවා. එතකොට එහෙම ගණන් කළා. දශමතිත කොච්චර ඉලක්කම් ටිකක් පැනලා ගියාද කිව්වොත් 1 2 3 4 5 6 කියලා එහෙම ගණන් කළා. එහෙමත් ගන්න පුළුවන්. ඉතින් වඩාත්ම පහසුයි බැලු බැලමට තියෙන බිඳු ගාන තියෙනවනේ. මේ තියෙන බිඳු ගාන අද ගාන දැම්මම හරි. අපි තව එකක් බලමු. ගණන් දෙකෙන් තුනෙන් මේවා තේරෙනවා. 0.8 කියලා හිතන්නකෝ. දැන් විද්‍යාත්මක අංකනේ මූලික න්‍යාය වෙන්නේ 1.14 සංඛ්‍යාව බවට හැරෙන එකනේ. එහෙනම් මෙන්න මේ දශමතිත යන්නේ මෙන්න මෙතෙන්ට. ඇයි 8 නේ ඕනේ අපිට 1.14 සංඛ්‍යාව බවටපත් වෙන්න බෑ. 8. එතකොට මේ ගියොත් ඕන ඉතින් අපිට මේ පැත්තේ 8.0 කියලා දාදේ. ඒක නෝ දැන් මට කමක් නැහැ. 8යි. දැන් බිඳු කීයක් තියෙනවද? 3යි. වැඩි කිරීම 10යි ඍණ 3 වෙනි බලයි. දශමතිතෙන් මේ පැත්තේ බිඳු ගානයි මේ පැත්තේ බිඳුවයි එහෙම හිතන්න ඕනේ. අපිට මතක තියාගන්න. ඉලක්කම් 3ක් තියෙනවා. මේ බිඳු 3ක් තියෙනවා. ඒක ඍණ 3. ඒ විදිහට දාන්න. එහෙනම් දැන් ඕනම ගානක් කුඩා සංඛ්‍යාවක් වෙන්න පුළුවන් විශාල සංඛ්‍යාවක් වෙන්න පුළුවන් අපි විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියන්නේ 1.14 සංඛ්‍යාවක් බවට හැරෙවුවා දර්ශකයේ ඍණ වෙන්නේ කොහොමද බිඳුවයි දශම කියලා එන ගානක් ඕනම එකක් ඍණ දර්ශකයේ දෙන්න දාන්නේ කොහොමද තියෙන බිඳු ගාන ගණන් කරනවා අපි තව එකක් බලමු 0.7යි 5යි 2යි 1 දැන් මේකේ එක බිඳුවයිනේ තියෙන්නේ හැබැයි ඒ 0.7 කියලානේ පටන් ගත්තේ 0.7 කියලා පටන් ගත්තත් මොන විදියට තිබුණත් මුල් දශම ස්ථානයේට මේකේන දශම ඉදේනවා මුල සංඛ්‍යා දෙක අතර දැන් 10 බලේනේ ඕනේ 0.7 කිව්වොත් 10 බලේ ඍණනේ බිඳු කීයක් තියෙන්නේ එකයි ආයෙ නෑ එකයි ඔච්චරයි එතකොට අර මං අනිත් කිව්ව ක්‍රමෙ මේක ආපස්සට පයින්නවනේ දැන් මේක ආපස්සට වෙනවත් පයින්නේ ඉලක්කමයි එහෙම ගත්තා 10 බලේ එකයි එහෙනම් දැන් ඔබට පැහැදිලි කොහොමද මේ විද්‍යාත්මක ගණන් දීලා දෙන සංඛ්‍යා ලියන්නේ කියලා දැන් අපි මම ගානක් ලියනවා තප්පර ගානේ උත්තරේ දානවා මේ ඔබ පුහුණු වීම පස්සේ ඔබට පුහුණු වීම අභ්‍යාසම වෙනම දෙනවා දැනට මේක මතකෙ ඉන්න අවබෝධ වුණාද කියලා බලන්න මම ක්‍රම දෙකකින්ම දෙනවා මේක විද්‍යාත්මක අංකනේ තප්පර ගානේ ලියන්න ඔන්න පටන් ගත්තා ගාන ලිව්වා ඔන්න උත්තරේ ලිව්වා මේකදී කාලය පිළිබඳවත් හැඩ ගහනවා ඉක්මනින් ලියන්න මොකද ඔයා විනාඩි 10ක් ගන්නකම් මට බලන් ඉන්න බෑනේ ඒක නිසා අනිවාර්යයෙන්ම ගානට තියලා තප්පර ගාන කරන්න දැන් හරි විද්‍යාත්මක අංකයෙන් ලියනවා මුල් සංඛ්‍යා දෙක අතරට දශමතිත යනවා ඒ මං හිතන විදිය මෙතන පූර්ණ සංඛ්‍යා 1 2 3 4ක් තියෙනවා ඊට වඩා එකක් අඩුවෙන් මෙතනට 10 බලේනවා එහෙනම් 3යි ෂෝක් නේ ඉතින් ආසයි නේ ඒක තේරෙනවනේ හරි අපි තව එකක් කරලා බලමු 743යි දශම 8 දැන් ඔන්න හිතනවා දැන් මම දැන් උත්තරේ ලියන්නේ දැන් මම හිතනවා ඔබත් හිතනවා දශම විතර කොතෙන්ද යන්නේ මුල් සංඛ්‍යා දෙක අතරට දොඩ 7.4 තප්පර ගානේ උත්තරේ ලියදේ ඔබට 9 ශ්‍රේණියේ විභාග ප්‍රශ්න මේවා විභාග ප්‍රශ්න අඩු ගානේ ප්‍රශ්න දෙකක් තුනක් තනින් තන එනවා මම ඒවා පසුව පැහැදිලි කරන්න එතකොට 7.4 8 10 බලේ පූර්ණ සංඛ්‍යා 3ක් තියෙනවා මේක දශමයක් මේක ගණන් ගන්නෑ පූර්ණ සංඛ්‍යා 3ක් තියෙනවා 1 2 3 ඊට වඩා එකක් අඩුවෙන් 10 බලේ එතකොට දැන් ඔබ මේක හොඳට දාන්න දැන් සමහර වෙලාවෙදී මම ඔයගොල්ලන්ට මේ පාඩම කරනකොට ඔබේ අච්චු පොතේ අභ්‍යාසවල තියෙන ගැටලුත් මේකට සම්බන්ධ කරනවා. එතකොට ඔබට පාසලේදී හරි පහසුවක් වේවි තමන්ගේ පිළිතුරු ලියන්න.
අනිත් ළමයට වැඩි වේගෙන් උත්තර ලියන්න පුළුවන් වෙයි. මොකද ඔබ හිතන්න දන්නවා, ශනිකව හදන්න දන්නවා. දැන් අපි 0.0 ගානක් කරලා බලමු. ඔන්න මට හිතෙනවා, දැන් ඔයාටත් හිතෙනවා. එකක් 17 සංඛ්‍යාවක් වෙන්න නම් දශමිත කොහෙද යන්නේ? පන්සලට යන ක්‍රමය මතක තියාගන්න. දශමතිත යනවා මුළු සංඛ්‍යා දෙක අතරට ගුණ කිරීමක් දැම්මා. දැන් මේ දෙක සමාන වෙන්න ඕන. ඒ සඳහා 10 බලයක් වෙන්න ඕනේ. දශමතිත යන්නේ ආපස්සට. එහෙනම් රිවර්ස් වෙනවා. 0.0 කියලා පටන් ගන්න ඕනෑම එකක් ඍණ. එතකොට දශකයේ කීයද කියලා ගන්න බිංදු ගන්න ගනි. 3යි. දැන් ඔබට පැහැදිලි. දැන් අපි තව එකක් කරමු. 0.0.72. මේක උත්තරේ දාන්න. දැන් ලියලත් ඉවරයි. ඔන්න පිළිතුර දාලා ඉවරයි. 7.2 වැඩි කිරීම 10 ඍණ දෙවෙනි බලය. එහෙමනම් දැන් ඔබට හොඳටම ප්‍රමාණවත් මේ වගේ විද්‍යාත්මක අංකණේ අපි කොහොමද සංඛ්‍යාවක් ලියන්නේ කියන්නේ. එතකොට ඔබ දැන් මේක විද්‍යාත්මක අංකණේ ඉගෙන ගත්තා වගේම දැන් අපි ඕනම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණේ ලියන්නේ මේ ඉගෙන ගත්තේ. දැන් අපිට ගානක දෙන්න පුළුවන් මෙන්න මේ විද්‍යාත්මක අංකණය දෙනවා. විද්‍යාත්මක අංකණය දෙනවා. මේක සාමාන්‍ය ආකාරයට ලියන්න. හැබැයි මම අද මේ ඒක සාකච්ඡා කරන්නේ නැහැ. හේතුව ඔබ එතකොට පටලවා ගන්න. එතකොට ඔබ කල යුත්තේ මේක හොඳට පුහුණු වීම. ඔබේ අච්චු පොතේ ඇති විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා. එතකොට මම හිතන විදිහට 14 වෙනි පාඩම වගේ තියෙන විද්‍යාත්මක අංකණය මම පොතේ හැටියට දෙවෙනි වාරේ. එතකොට ඒකේ විද්‍යාත්මක අංකණයෙන් තියෙන ගණන් ටික හදන්න. මම කාල වේලාව තියෙන පරිදි එකෙන් ගණන් කිහිපයක් සාකච්ඡා කරනවා. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලෝ කරපු දේ හරිද වැරදිද කියලා. ඊට පස්සේ අපි අභ්‍යාස ටිකක් වෙනම කරමු. ඒ වගේම තමයි ගණන් පාඩමේදී අපි ගණන් වලට දෙන ලකුණු තියෙනවනේ. එක එක ගණන් ලකුණු ලැබෙන ක්‍රම. ඒවා ගන්නෙ කොහොමද? ඒවා අපි එකතු කරගන්නේ කොහොමද? ඒවත් අපි ඉගෙන ගමු. එතකොට ඔබ දන්නවා උත්තරයක් තියලා කොහොමද මේකට ලකුණු ගන්න කියලා. දැන් මේ ටික නැවත පුහුණු වෙන්න ඒ ගාන මම කියපු අච්චුපතේ ගණන් ටික හදන්න මම දැන් ඔබට අර මම කියන්නේ මම පස්සේ මූලික කරුණු ගැන පොඩ්ඩක් කතා කරන්නම් කියලා. ඒක ඔය පාඩමට පටලව ගන්න නැතුව පොතේ වෙනම දැනක මූලික කරුණු කියලා සඳහන් කරගෙන ඒ කොටස වෙනම ගන්නවා හැමදාම. මොකද දැන් අපිට 6-7 දැන් අපි විභාග ප්‍රශ්න පත්‍රයට ගියාම සාමාන්‍ය වෙල විභාගෙට ගියාම අපි කියනවා මොන ප්‍රශ්න පත්‍රයෙන්ද මොන පොතෙන්ද මොන ශ්‍රේණියේද ප්‍රශ්න පත්‍රය හදන්නේ. ඒකට සමහර විෂයන් වල 9 10 11 පෙළ පොතේ. එහෙම නැත්තම් දැන් ගණිතේ එහෙම කියන්න බෑ. මොකද ගණිතේ එහෙම කියන්න බැරි 5යි 3යි 8යි කියන එක අපි ඉගෙන ගත්තේ පොඩි කාලේනේ. 4ක් 5 35 කියලා ඉගෙන ගත්තේ පොඩි කාලේනේ. එතකොට ඒ ඉගෙනගත්තු දේවල් අපි ඉගෙන ගන්න තැනට ඕන වෙනවනේ. එහෙම වෙන නිසා ඔබ දැනගන්න ඕනේ මේ 6 පන්තියේ 5 පන්තියේ ඉඳලා ඉගෙනගත්තු දේ දක්වා මේ 11 දක්වාම ඕන වෙනවා. දැන් අපි සාමාන්‍ය ළමයින්ගෙන් ප්‍රතිශත, ගුණ කිරීම, චක්‍රේ ඔය අහුවම සමහර ළමයින්ට 11 ශ්‍රේණියේදී බෑ. ඒකට ඒක පුහුණු වෙන්න ඕනේ. ඒවා තම තමන් පුහුණු වෙන්න ඕනේ. මම ඔය මූලික කරුණු කියන පැත්තට ඒ පුහුණු කිරීම ටිකකුත් දානවා. ඉස්සරහට හැම පාඩම් මාලාවක් අතරටම 9 ශ්‍රේණියේ අපි
මූලික පුහුණු කිරීම ටිකක් දානවා. එතකොට ඔබට ඒවත් පුහුණු වෙන්න පුළුවන්. එතකොට ඔබේ 6-7 ශ්‍රේණියේ දැනුමත් ඔබට වර්ධනය වෙමින් ඉස්සරහට යන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දැන් මම ඔකේ මූලික දෙයක් කරුණු ටික පැහැදිලි කරන්න. දැන් අපි ඉගෙන ගන්නවා බීජගණිතය. දැන් මේ බීජගණිතය කියන්නේ මොකක්ද? විභාගයට අහනවාද බීජගණිතය කියන්නේ මොකක්ද කියලා? විභාගයට එහෙම අහන්නේ නැහැ. ඔයගොල්ලෝ අහන්නේ මේ බීජගණිතය කියන්නේ මොකක්ද කියලා. හැබැයි දුවේ පුතේ මේ මම ඔබට පෙන්වන්නේ 2016 මේ නව විෂය නිර්දේශය ඉදිරිපත් කරනකොට ඔබට මේ උගන්වන්න කියලා ඒ අලුත් සිලබස් එක මේ විදිහට හැදෙන්නේ කියන එක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වලට යවපු අත්පොත. මේ අත්පොතේ තියෙනවා ප්‍රශ්න පත්‍රයේ හැදෙන ස්වභාවය, ලකුණු දෙන ස්වභාවය සහ ආදර්ශ ප්‍රශ්න පත්‍රات එක්ක. එතකොට මේවා ගැන දැන් 10 11 අපි පුළුල් ලෙස කතා කරනවා. මෙතෙන්දී තියෙනවා මේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ මෙන්න බීජගණිතය, ජ්‍යාමිතිය, සංඛ්‍යානය, මිනුම් මෙන්න මේ වගේ තේමා කීපයක්. එහෙනම් මෙන්න මේ තේමාවන් ඔස්සේ තමයි අපිට මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. දැන් මේ පන්තියේදී මම මේව ඉස්සර කරන්නේ හේතුව මොකද තව ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලෝ මේව ඉගෙන ගන්නවා. නමුත් අපි බීජගණිතය කියන කොටස මේ 9 පන්තියේදී ඉගෙන ගන්න නිසා මම මූලිකව පොඩි කරුණු ටිකක් අද පැහැදිලි කරන්න අවසාන වශයෙන්. දැන් බීජගණිතය කිව්වහම ළමයි ගණන් හදන්න දන්නවා. දැන් සමීකරණයකුත් සමහර සමීකරණ හදන්න දන්නවා, සාධක හොයන්න දන්නවා. හැබැයි ප්‍රශ්න පත්‍රයට ගාම මේ ගාන හඳුනා ගන්න බෑ. අන්න ඒක නිසා මේ හඳුනා ගැනීමේ සංකල්ප සහ හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් මම පැහැදිලි කරනවා අද සිට ඉස්සරහට එන පාඩම් වලදී. අද මම දැනට පොඩි දෙයක් මේකට කියන්නම්. මේ බීජගණිතය කියලා කියන්නේ ඕනෑම නොදන්නා අගයන් සඳහා නොදන්නා වටිනාකම් සඳහා සංකේත භාවිතා කොට ගැටලු විසඳීම. දැනට සරලව මතක තියාගන්න එහෙම. එතකොට අපි කියනවා නිමල්ගේ වයස x, කමලාගේ වයස y, දෙදෙනාගේ වයස වල එකතු x ධන y. ඒක තමයි සාමාන්‍ය මේ සංකේත භාවිතා කරන ක්‍රමය. ඔබ දැනගත යුත්තේ මෙයයි. මේ බීජගණිතයේ භාවිතා කරන සංකේත කොහොමද අපි මේ හසුරවන්නේ, මොකද්ද මේකේ අර්ථය? ඔබ බලන්න 3x කියන එක x ධන x මෙහෙමනේ x ධන x සමානයි 3x. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? නොදන්නා සංකේත තුනක් තියෙනවා. මේක එකතු වෙන බව පෙන්නනවා. එකතු වෙන වාර ගණන 3යි. මේ තියෙන්නේ එකතු වෙන වාර ගණන 3යි. එතකොට කියනවා 3x. එතකොට මේක තව ලියන්න පුළුවන් විදියක් තියෙනවා. 3 ගුණ කිරීම x. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ. දෙක එකතු කිරීම කියන්නේ 6යි. එතකොට 6 දැන් මෙතන ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 2. මෙතන තියෙන ඉලක්කම් ටික 3ෙන් ගුණ කරා. මේ સિદ્ધාන්තය තමයි මෙතනට භාවිතා වෙන්නේ. එතකොට දැන් මෙන්න මෙහෙම ඉස්සරහට ඉලක්කම දැම්මහම මේකට අපි කියනවා සංගුණකය. දුවේ පුතේ ඔබට මේව වැදගත් වෙනවා. ඔබ ඒ නිසා ඔබේ අර අතින් මං කියන්නේ මූලික කරුණු කියලා වෙනම තියාගන්න කියලා. ඒකේ මේව දාගන්න. එතන පාඩමට දාගන්න එපා මේව. මේවා අපි ඉස්සරහට වැදගත් වෙන දේවල්. සංගුණකය. මේ තියෙන සංගුණකය 3යි. x කියන පදයේ සංගුණකය 3යි. දැන් 5x ගත්තොත් x කියන පදයේ සංගුණකය 5යි. ඊළඟට බලන්න x ගුණ කිරීම x. x තුන් පාරක් ගුණ වෙලා. ඒක අපි දාන්නේ උඩින්. ඒක අපි දාන්නේ මෙතන උඩින්. මේක ඒකට කියන්නේ ගුණ කරන වාර ගණන උඩින් එකතු වෙන හෝ අඩු වෙන වාර ගණන ඉස්සරහින්. එහෙම තමයි ওই සංකල්ප හැදෙන්නේ. එතකොට මෙතන ඉස්සරහා තියෙනකොට සංගුණකය කියනවා. මේකට කියනවා දර්ශකය කියලා. මේකට කියනවා පාදය කියලා.
ඒතර මේ ඔක්කොටම කියනවා x වල 3 වන බලය. x වල 3 වන බලය. මේ ඔක්කොම හදාගෙන ඉන්න විදිය තමයි කියන්නේ x වල 3 වෙනි බලය. එතකොට අපි මේක ඉස්සෙල්ලාම ඉගෙන ගන්න මොන පන්තියද? මේ විදියටම මේක අපි ඉගෙන ගන්නවා 6 පන්තියේ අන්තිම වාරය 3 වෙනි වාරය. එතකොට ඔන්න ওই විදියට අපිට ඉස්සරහට මූලික කරුණු හඳුන්වා දෙමින් යන්න පුළුවන්. එතකොට වීජ ප්‍රකාශන සුළු කරන්න, සමීකරණ විසඳන්න, වගේ නොයෙකුත් දේවල් තියෙනවා. අපි ඒක කොහොමද හඳුනගන්නේ ගන්න. දැන් ඔබ ගෙදර යනකොට කවුරු හරි ඇවිල්ලා ඉන්නේ. ඔබට ඈතට පේන්නේ. එතකොට ඔබ එයාව අඳුරන්නේ නැත්තම් කවුද මේ කියලා පොඩ්ඩක් නල්ල කල්පනා කරලා පොඩ හිමින් තමයි ගෙදරට යන්නේ. හැබැයි දන්න කියන මාමා කෙනෙක් මල්ලකුත් අරගෙන තෑගිත් අරගෙන ඇවිල්ලා ඉන්නේ. අන්න එතකොට අපි හොඳටම දන්නවා මෙයා එනකොට අපිට වාසි අපි එකින්ද ගිහිල්ලා මෙයාගේ ඇඟේ ඉල්ලලා මොනවද මාමා ගෙනාවේ එහෙම අහනවා. එහෙනම් මේකෙත් එහෙමයි විභාගයට යනකොට ගාන කලින් දැනගෙන තියෙනවා නම් විභාගයට ගිහිල්ලා උත්තර ලියන්න විතරයි තියෙන්නේ. එහෙනම් අඳුනගත්තොත් ඔබට ලේසි වැඩ කරන්න. එහෙනම් අපි අද දවස තුල දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා එක පාඩමක් විද්‍යාත්මක අංකණය ඊට පස්සේ මූලික කරුණු අපි ඊළඟ පාඩම් මාලාවේදී විද්‍යාත්මක අංකණයේ සහ ඊට පස්සේ මම අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා කියලා ඒකත් සමග අපි මේක මේ පාඩමේ උසුත් කරනවා. එහෙනම් දුවේ පුතේ හොඳින් අධ්‍යයනය කරන්න නැවත හමු වෙනවා.